සුබ දවසක් මා දයාබර දරුදැරියන්ට. ඔබ දන්නවා දැන් අපි කතා කරයි යන නිපුණතාව ජාතික ගිණුම්කරණයටත් ගොඩක් සම්බන්ධයි. ඔබ ඉගෙනගත්ත සමහර කොටසුත් සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය තෝරගන්නවා නම් ජාතික ගිණුම් හා සාර්වාර්ථික සමතුලිතය කියන දෙකම ඔබ හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. දෙවන කාරණේ තමයි කෙනෙක්ට සමහර විට මේ මාතෘකාව කොයි තැනක හෝ අමාරුයි කියලා හිතුනොත් ඔබ හිතා ගන්න ඕනේ මේක තමයි ලේසිම එකේ කියලා. හේතුව මේක හරිම තර්කානුකූල නිපුණතාවක්. සමහර විට ඔබට ඉල්ලුම සැපයුම වගේ සමතුලිතය ආණ්ඩුවේ මැදිහත් වීම වලටත් වඩා මේ ප්‍රශ්නේ තෝරා ගැනීම සමහර තැන්වල ලේසි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මේක ඊටාම තර්කානුකූලව ඔබ අහන් හිටියොත් ඔබ ඉගෙන ගත්තොත් මේක බොහොම පහසු මාතෘකාවක්. හොඳයි. මම පොඩි කාලයක් අරගෙන ආයෙත් ඔබට මීට පෙර දවසේ කතා කරපු දේ පැහැදිලි කරා නම් හොඳයි කියලා මට හිතුණා. ඒක අද කරන කොටස් වලට සම්බන්ධ වීම සහ මුල හරියේදී හොඳ අවබෝධයක් දැනුමක් ඔබට තිබුණොත් තමයි ඊළඟ කොටස හරියට අහගෙන ඉන්න හිතෙන්නේ. ඒ වගේම ඇල්මෙන් මේක ඉගෙන ගන්න හිතෙන්නේ. ඒ නිසා මම ටිකක් වෙනස් ආකාරයකට ඔබට ආයෙත් මේ මුල කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වීමක් වෙනවා. අපි පහුගිය එකේදී කතා කරේ සාර්ව ආර්ථික සමතුලිතය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධ කොටස. මම ඒක ආයෙත් කතා කරොත් ආයෙත් පැහැදිලි කිරීමක් කරොත් සාර්වාර්ථික සමතුලිතය කියලා අපි කියන්නේ සාර්වාර්ථික සමතුලිතය කියලා කියන්නේ සමස්ත ආදායම් මට්ටම එහෙම නැත්නම් සමස්ත නිමැවුම් මට්ටම උච්චාවචනය වෙන්නේ නැතුව ඉහළ පහළ යන්නේ නැතුව පවත්නා මට්ටමේම නොවෙනස්ව පවත්වා ගැනීම කියන එක. සාර්වාර්ථික සමතුලිතය කියලා කියන්නේ ආර්ථිකයේ සමස්ත ආදායම් මට්ටම ආර්ථිකයේ සමස්ත නිමැවුම් මට්ටම උච්චාවචනය නොවි ඒ පවත්නා මට්ටමේම නොවෙනස්ව එල්බ සිටීමේ ප්‍රවණතාව. ඒකම තමයි සමතුලිත ජාතික ආදායම කියන එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ කිසියම් ජාතික ආදායම් මට්ටමක් යම් නිමැවුම් මට්ටමක් පවත්නා අගයේ සිට ඉහළට යන්නෙත් නැතුව පහළට යන්නෙත් නැතුව උස් පහත් වීමකින් තොරව නොවෙනස්ව පවතින තත්ත්වයක්. හොඳයි. මේක ඔබ සාමාන්‍ය සමතුලිතයේදීත් දන්න එකක් නේ. සාමාන්‍ය සමතුලිතයේදී ඔබ දන්නවා මිලහා ප්‍රමාණය මේ පැත්තට දාලා අපි අඳින ඉල්ලුම් සැපයුම් වක්‍රවලදී මේකෙත් වෙන්නේ සමතුලිතය කියලා කියන්නේ ඉල්ලුම් සැපයුම් කියන පරස්පර විරෝධී බලවේග දෙක ක්‍රියාත්මක වෙලා තීරණය වන මිලහා ප්‍රමාණය. ඒ කියන්නේ මෙතන තමයි සමතුලිතය. මේක උස් පහත් වෙන්නේ නැතුව යම් අවස්ථාවක තියෙනවා. ඒක තමයි සමතුලිතය. සමතුලිතය කියන්නේ අපි කියනවා හැම වෙලාවකම කවදාවත් වෙනස් වෙන්නේ නැත් තත්වයක් නෙමෙයි. නමුත් යම් අවස්ථාවක උස් පහත් වෙන්නේ නැතුව තියෙන තත්වයක්. තරාදියක දෙපැත්තක් නිතර වැනෙනවා. තැටි තරාදියක් ගත්තොත්. හැබැයි යම් මොහොතක තරාදි පඩිහා භාණ්ඩ සමාන වෙච්ච වෙලාවක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. එතකොට ඒ නිසා මේ සමතුලිතය කියන්නේ මෙතන මේ සමතුලිත ප්‍රමාණය. සමතුලිත සාර්වාර්ථික සමතුලිතය කියන්නේ මෙතන මේ සමතුලිත යේදී නිමැවුම් මට්ටම. සමතුලිත ජාතික ආදායම. ඒ වගේ මේ පැත්තෙන්ම ඔබ නිතර මේක මතක තියාගත්තා නම් හොඳයි. ඉතින් මා ඔබට පැහැදිලි කිරීමක් කරා මෙහෙම. මා කිව්වා ඔබට මේ සාර්වාර්ථික සමතුලිතයේදී එහෙම නැත්නම් සමතුලිත ජාතික ආදායම් මට්ටමේදී අපට මේ සඳහා ප්‍රවේශ තුනක් යටතේ අපිට මේක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කියන එක. සාර්වාර්ථික සමතුලිතය විග්‍රහ කරන්න පුළුවන් ප්‍රවේශ තුනක් තියෙනවා කියලා මම කිව්වා. මේකේ එක ප්‍රවේශයක් විදිහට මම ඔබට කිව්වා
සමාහාර ඉල්ලුම් aggregate demand සමාහාර සැපයුම් aggregate supply කියන සමාහාර ඉල්ලුම් සැපයුම් ප්‍රවේශය. දෙවෙනි එක මම කිව්වා සමතුලිත එවන සමස්ත ආදායම් හා සමස්ත වියදම් ප්‍රවේශය. සමස්ත ආදායම් සමස්ත වියදම් ප්‍රවේශය. තුන්වෙනි එකේදී අපි කතා කරා කාන්දු වීම හා විදීම් කියන ප්‍රවේශය. ප්‍රවේශ තුනක් ගැන අපි කතා කරා. මීට පෙර නිබන්ධනයේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීම කරා. ඒකෙදි කතා කරේ මේ පැත්තට අපි දැම්මේ මිල මට්ටම, මේ අක්ෂයට දැම්මේ ජාතික ආදායම, ජාතික නිමැවුම, එහෙම නැත්නම් මූර්ත නිමැවුම. ඒ අනුව සමාහාර ඉල්ලුම් වක්‍රය ඇන්දේ මෙහෙම, සමාහාර සැපයුම් වක්‍රය ඇන්දේ මෙහෙම. ඒ අනුව මේ පැත්තේ මිල මට්ටම තීරණය වුණා, මේ පැත්තේ සමතුලිත ජාතික ආදායම් මට්ටම තීරණය වුණා. ඒක නොවෙනස්ව එල්බ සිටීමේ ප්‍රවණතාව තමයි සාර්වාර්ථික සමතුලිතය. ඒ යටතේ තියෙන නිමැවුම් මට්ටම තමයි සමතුලිත ජාතික ආදායම හෝ සමතුලිත නිමැවුම කියලා අපි කියන්නේ. හොඳයි. මේක ADAS විශ්ලේෂණය එහෙම නැත්නම් සමාහාර ඉල්ලුම් සැපයුම් විශ්ලේෂණය යටතේ කතා කරේ. මම ගිය සතියේ ඔබට කතා කරේ y සමානයි e. එහෙම නැත්නම් සමස්ත සමාහාර වියදම් ප්‍රවේශය හා සමස්ත ආදායම් ප්‍රවේශය කියන කොටස යටතේ ආදායම් වියදම් ප්‍රවේශයේ ඔස්සේ සමතුලිත ජාතික ආදායම තීරණය වන ආකාරය. හොඳයි. මේ ප්‍රවේශයේ යටතේ අපි කතා කරද්දී අපි යම් දෙයක් කිව්වා. මොකද්ද කිව්වේ? අපි කිව්වා අපි මේ යන්නේ කේනීසියානු සරල ආකෘතියක් අනුගමනය කරලා. කේනීසියානු සරල විග්‍රහයක් ආකෘතියක් යටතේ තමයි මේ කතා කරන්නේ. ඒකට හේතුව ඒකෙදී අපි ඔබ දන්නවා සාර්වාර්ථිකයේ පියා ජෝන් මේනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරපු ඊටාම සරල ආකෘතියක් පදනම් කරගෙන සමතුලිත ජාතික ආදායම තීරණය වන ආකාරය තමයි මේකෙදී අපි කතා කරන්නේ. ඒකට කතිර ආකෘතිය කියලාත් අපි කියනවා. හේතුව ඒකෙදී අපි හැම වෙලාවකදීම මේ අක්ෂයට මූර්ත ජාතික ආදායම එහෙම නැත්නම් ජාතික නිමැවුම දාලා මේ අක්ෂයට සමාහාර වියදම් මේ අක්ෂයට දාලා අපි y සමානයි e වෙන අවස්ථාවේදී සමතුලිතයේ තීරණය වෙනවා කියලායි කිව්වේ. ඒකෙදි මම විශේෂයෙන් ඔබට පැහැදිලි කරා මතක ඇති මේකේ අංශක 45න් රේඛාවක් තියෙනවා. ඒ රේඛාව අපි හැඳින්වුවේ y සමානයි e රේඛාව. මෙහෙයුම් රේඛාව. ඇයි මේක අංශක 45 රේඛාව හෝ y සමානයි රේඛාව කියන්නේ? මේක අපි පදනමක් විදිහට ගන්නවා සමතුලිත ජාතික ආදායම තීරණය කරද්දී. ඒකෙදි හැම තැනකම හැම ලක්ෂයකදීම ආදායම සමානයි සමාහාර වියදමට. හැම තැනකම 2000 දී සමාහාර වියදම 2000 නම් ආදායමත් 2000යි. ඒ වගේ. මේකේ සමතුලිත වෙන්නේ මෙන්න මේ y සමානයි e රේඛාව y සමානයි e රේඛාව y සමානයි e රේඛාව e වක්‍රයට සමාහාර වියදම් වක්‍රයට ඡේදනය වන තැනේදී මේක e වක්‍රය සමාහාර වියදම. ඔබට මතක ඇති සමාහාර වියදම කිව්වේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයක් තුල සිදුවන නිමැවුමට අපේක්ෂා කරන මුළු ඉල්ලුම. එහෙම නැත්නම් කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයක
සිදුවන සමස්ත නිමැවුම එවද ආර්ථිකයක නිපදවන භාණ්ඩ හා සේවා සඳහා කුටුම්බ ව්‍යාපාර රජය සහ විදේශිකයෝ මේ සියල්ලගේ අපේක්ෂා කරන මුළු ඉල්ලුම තමයි සමාහාර වියදම කියලා අපි කිව්වේ. සමහර වියදමෙන් කතා කරන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයක නිපදවන භාණ්ඩ හා සේවා සඳහා ආර්ථිකයේ ඉන්න කුටුම්බ ව්‍යාපාර රජය වගේම විදේශිකයෝ කරන මුළු ඉල්ලුම කියන එක. ඒ ඉල්ලුමයි වියදමයි සමානයි. එතකොට මේ සමාහාර වියදම කුටුම්බයෝ පරිභෝජනයට කරන ඉල්ලුම, ඒ වගේම ව්‍යාපාරිකයෝ ආයෝජනයට කරන ඉල්ලුම, රජය පරිභෝජනයට කරන ඉල්ලුම, ඒ වගේම විදේශිකයෝ කරන ඉල්ලුම කියන ඔක්කොගෙම සමන්විතයි. ඊළඟට මේ ප්‍රශ්නේ ඉදිරියේදී ඔබට කතා කරනවා. ඊළඟට කතා කරපු වැදගත්ම සිද්ධියක් හෝ කතා කළ යුතු දෙයක් තමයි ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙතන මං සමාහාර ඉල්ලුම් වක්‍රයක් ඇඳලා තියෙනවා වමේ සිට දකුණට පහළට ගමන් කරන. ඒක සමාහාර ඉල්ලුම් වක්‍රය. මෙතන සමාහාර වියදම් වක්‍රයක් ඇඳලා තියෙනවා මේ y හා e කියන අක්ෂ දෙකක් පදනම් කරගෙන. එතකොට ඔබ අහන්න පුළුවන් මොකද්ද මේ වෙනස? ඇත්තටම මේ කේනීසියානු සරල ආකෘතියේ මේ කතිර ආකෘතියේදී අපි උපකල්පනයක් කරනවා මේ වගේ නෙමේ මිල මට්ටම හා පොලි අනුපාතය වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ පැහැදිලි කිරීමේ පහසුව දක්වා ආර්ථික විද්‍යාවේ හැමතැනකම අපි යම් යම් දේවල් සරලව පැහැදිලි කරන්න ඕන නිසා උපකල්පන ගොඩනගමින් යනවා. ඊට මිල මට්ටම පොලි අනුපාත වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා ආර්ථිකයේ මේ වගේ සමාහාර වියදම් වක්‍රයක් අඳිනවා. ඒකෙදි තමයි අපි මේ E හා Y දාලා මේක අඳින්නේ අපි පැහැදිලි කිරීම සඳහා. මෙතන එහෙම නැහැ. මෙතන විවිධ මිල මට්ටම් වලදී ඉල්ලන්න සූදානම් ප්‍රමාණයන් තමයි මුළු විවිධ මිල මට්ටම් වලදී කුටුම්බයෝ ව්‍යාපාර රජයේ සියල්ල ඉල්ලන ප්‍රමාණයන් තමයි මේ වක්‍රයෙන් පේන්නේ. මේක එහෙම නැහැ. මේකෙදි ඇත්තටම මිල ඒ වගේම පොලි අනුපාත මේවා ස්ථාවරයි කියලා හිතලා මේ කුටුම්බයෝ ව්‍යාපාරිකයෝ රජය විදේශිකයෝ මුළු නිමැවුම සඳහා කරන ඉල්ලුම කොච්චරක්ද කියන එක තමයි මේකෙන් පෙන්වු කිරීමක් කරන්නේ. හොඳයි. එහෙනම් මේ දෙකේ වෙනසත් අපි ඉදිරියේ සාකච්ඡා කිරීම කරමු. මම දැන් ඔබට පැහැදිලි කරනවා මේ y සමානයි e කියන ක්‍රමයේ යටතේ y සමානයි e කියන ක්‍රමයේ යටතේ සමතුලිත ජාතික ආදායම තීරණය වන ආකාරය. ඉතින් ඒක ඔබ වඩා හොඳින්ම දැනගත යුතු දෙයක්. ඒක ඉතා වැදගත්. ඒකෙදි මා මෙහෙම පැහැදිලි කරනවා. කේනීසියානු න්‍යාය තමා කේන්ස් කියන දේ තමා හැම වෙලාවකදීම සමස්ත වියදම මත තමා ඉල්ලුම බිහි වෙන්නේ. ඊ මත තමා y තීරණය වෙන්නේ. ඉල්ලුම මත තමා නිමැවුම තීරණය වෙන්නේ. එහෙම නැතුව නිමැවුම මත ඉල්ලුම තීරණය වෙනවා නෙවෙයි. ඒක හොඳට ඔබ ඔළුවේ තියාගන්න ඕනේ. ඊ මත තමා y තීරණය වීමක් වෙන්නේ. ඉල්ලුම වියදමානුව තමා නිමැවුම් කරන්නේ. එහෙමනම් මේ ආකෘතියට අනුව අපි බලන්න ඕනේ කොහොමද මේ සමතුලිත ජාතික ආදායම මේ නිමැවුම් මට්ටම තීන්දුව වෙන්නේ කියන එක පිළිබඳව. ඔන්න මම පැහැදිලි කරනවා මේක හොඳට බලන් ඉන්න. මේකෙදි කොයි වෙලාවක හරි E වැඩි නම් y වලට වඩා y 1000යි E 1500යි. කොහොමද සමතුලිතයට එන්නේ? ඒක තීරණය කරද්දී ඔබට හරි ලේසි මම එදා කියපු දේ. ඒ තමයි අපි තරාදියට ඉස්සල්ලා දාන්නේ තරාදි පඩිය. මේ පැත්තට අපි දානවා කිලෝවක පඩියක්. තරාදි පඩියක් අපි දාන්නේ. හැබැයි මේ පැත්තේ තියෙන භාණ්ඩවල බර ඊට වඩා අඩුයි. මේ තමයි E. මේ තමයි Y. හැබැයි
මේ පැත්තේ තියෙන භාණ්ඩවල බර අඩුයි කිලෝවට ඇවිල්ලා නැහැ. එතකොට ඊ මත y තීරණය වෙනවා නම් තරාදි පඩිය මත මේකට දාන භාණ්ඩ තීරණය වුණොත් තමයි මේ කටුව කෙලින් තියෙන්නේ. සමතුලිත වෙන්නේ. ඒ නිසා මෙතන අපිට පේනවා ඉල්ලන තරමේ නිෂ්පාදනයක් වෙලා නැහැ. ඒ නිසා වහාම මේ නිමැවුම මොකද්ද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. මේ පැත්තට තව භාණ්ඩ එකතු කරන්න ඕනේ. තව භාණ්ඩ දාන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඊ වැඩි නම් y වලට වඩා හැම වෙලාවකදීම මේ සමස්ත වියදමට ඉල්ලුමට සරිලන ආකාරයට ඒ ඉල්ලුමට සමාන ආකාරයේ එනකල් නිමැවුම වැඩි කරන්න වෙනවා. මේ පැත්තට තව භාණ්ඩ දාන්න වෙනවා. දාලා හරියට සමාන වුණාම සමතුලිත වෙනවා. එතකොට ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මේ E y වලට වඩා වැඩි නම් මෙතන භාණ්ඩ හිඟයක් තියෙන්නේ. ඇයි හිඟයි කියන්නේ? ඉල්ලන මුළු ප්‍රමාණය දීලා නැහැ. එහෙනම් මෙතන භාණ්ඩ හිඟයක් තියෙනවා. ඒ සඳහා වහාම නිමැවුම ප්‍රසාරණය කරන්න වෙනවා. තව තරාදියට බඩු දාන්න වෙනවා. එතකොට තමයි හරියටම දෙපැත්තම කිලෝව සමාන වීමක් වෙන්නේ. හොඳයි. ඒක මම මේකෙනුත් පෙන්නනවා. මේ බලන්න. මෙතන E වැඩි y වලට වඩා ඔබට පේනවා ඇති මේ ඕනම තැනක E වැඩි y වලට වඩා. ඒ නිසා සමතුලිතය වෙන්න නම් y සමාන වෙන්න නම් නිමැවුම වැඩි කළ යුතුයි. නිමැවුම වැඩි කළ යුතුයි. ඊළඟ අපි තව දෙයකට එනවා. ඒ තමයි E වලට වඩා y වැඩි. E 1500යි y 2000යි. දැන් තරාදිපඩියේ තියෙනවා කිලෝවක්. හැබැයි කිලෝවක් තිබුණට මෙතන භාණ්ඩවල බර ඊට වඩා වැඩි. මෙතන කිලෝවේ පඩියක් තිබ්බට භාණ්ඩවල බර වැඩි. මේ පැත්ත තරාදිය පහළ ගිහිල්ලා. එහෙනම් මෙතන තියෙන්නේ නිමැවුමේ අතිරික්තයක්. අතිරික්ත තොගයක් තියෙනවා. මෙතන තොග හිඟයක් තියෙනවා. දැන් කිලෝවට සමාන වෙන්න නම් මේ පැත්තේ මුදලාලි භාණ්ඩ ටිකක් අයින් කරන්න ඕනේ. එහෙනම් මේ අතිරික්තය නැතිකරන්න නිමැවුම අඩු කරන්න ඕනේ. ඒ නිසා මේ ඉල්ලුමට සරිලන ආකාරයට නිමැවුම එනකල්ම නිමැවුම අඩු කරනවා. ඔබට පේනවා ඇති මේ මං දැන් කියපු තැන E වලට වඩා y වැඩි. E වලට වඩා y වැඩි. E අඩුයි. වහාම නිමැවුම මෙහාට අඩු කරගෙන යනවා. නිමැවුම අඩු කරමින් යනවා. E වලට වඩා y වැඩි වෙනකොට මෙතන අතිරික්ත තොගයක් තියෙන්නේ. තොග අතිරික්තයක්. ඒ නිසා මේ E වලට සරිලන ආකාරයට y නිමැවුම එනකල් නිමැවුම අඩු කරනවා. මේ පැත්තේ භාණ්ඩ වැඩි නම් වහාම E වලට හරි මේ පඩියට සරිලන ආකාරයට භාණ්ඩ අඩු කරලා මේ දෙක සමාන කරනවා. අපි එනවා ඊළඟට වැදගත්ම පැත්තට. ඒ තමයි සමතුලිත වෙන්නේ E සමානයි y වෙලාවට. එහෙනම් Eත් 1500 වෙලා yත් 1500 වුණොත් මේ පැත්තේ තරාදියට දැම්ම කිලෝවේ පඩියට සමාන භාණ්ඩ ප්‍රමාණයක් හරියටම මේ පැත්තට වැටුණොත් මෙතන සමාන වුණොත් ආයසරයක් නිමැවුම අඩු වැඩි කළ යුතු නැහැ. එහෙනම් මේ නිමැවුම පවත්නා මට්ටමේම පවත්වාගෙන යන්න. නිමැවුම පවත්නා මට්ටමේම එහෙම්ම තියාගන්න මේ නිමැවුම ඉහළ පහළ කළ යුතු නැහැ. E වලට සරලන ආකාරයට y හැඩ ගහද්දී අමුතුවෙන් හැඩ ගහන්න දෙයක් නැහැ. ඒ මට්ටමේම තියෙනවා.
එහෙනම් ඉහළ පහළ දැමීමේ ප්‍රවණතාවක් නැහැ. සමතුලිත ජාතික ආදායම කියලා කිව්වේ ඒක. ඒ නිසා සාර්වාර්ථික සමතුලිතය කිව්වෙත් කිසියම් ආර්ථිකයක සමස්ත ආදායම ඒ ආදායම් මට්ටම නොවෙනස්ව පවතීම සඳහා ඒ මට්ටමේම එල්බ සිටීමේ අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාවේදී මේ y 1500යි e 1500යි නිසා ආයසරයක් y අඩු කරන්නවත් y වැඩි කරන්නවත් ඕනේ නැහැ. නිමැවුමේ ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් වෙන්නේ නැහැ. ඒ මට්ටමේම නොවෙනස්ව තියාගන්න පුළුවන්. ඒක තමයි අපි සාර්වාර්ථික සමතුලිතය කියලා මෙතන කතා කරේ. ඒ අවස්ථාවේ ජාතික නිමැවුම තමයි සමතුලිත ජාතික ආදායම කියලා අපි කතා කිරීමක් කරන්නේ. මම හිතනවා ඔබට මේක ඉතා පැහැදිලි. ඊට පස්සේ මම ඊළඟ ප්‍රවේශයටත් ඔබව එක්කන් ගියා. ඒ තමයි ඊළඟ ප්‍රවේශයේදී අපි දැක්කා විදීම් කාන්දු වීම ප්‍රවේශය. මම මේ පහුගිය සතියේ කොටසයි ආයොබත් එක්ක සාකච්ඡා කිරීම කරන්නේ. ඒකට හේතුව මේක ඉතාමත් වැදගත් ඔබට. නැත්තම් ඔබට ඊළඟ කොටස් පිළිබඳව තියෙන අවබෝධය අඩු වෙන්න ඉඩ තියෙන නිසා. එහෙනම් මොකක්ද ඊළඟ ප්‍රවේශය? ඊළඟ ප්‍රවේශය තමයි W සමානයි J. එහෙම නැත්නම් W කියන්නේ කාන්දු වීම, J කියන්නේ විදීම. කාන්දු වීම සමානයි විදීම. කාන්දු වීම වලට අපි කියනවා ගිලිහීම්, විදීම් වලට කියනවා එකතු වීම. ඔතන පටල ගන්නම තැනක් තමයි හැම වෙලාවකම දරුවෝ මේ කාන්දු වීම, විදීම් කියන එකේ අර්ථය නිවැරදිව දන්නේ නැතුව කටපාඩම් කරනවා මේවට ඇතුළත් වෙලා තියෙන දේවල්. මේ කුටුම්බාංශය, මේ ව්‍යාපාරාංශය, ජාතික ආදායම සමතුලිත වෙනවා y වලට සරිලන ආකාරයට e තිබ්බහම y සමානයි e. නමුත් ආර්ථිකයක් තුල සමහර අවස්ථාවලදී මේ සමාහාර වියදම් ප්‍රවාහයට පිටතින් මූල්‍ය ප්‍රවාහ එකතු වෙනවා. මා කියන වචන හොඳට ඔබ අවබෝධ කරගන්න ඕනේ. පිටතින් මූල්‍ය ප්‍රවාහ එකතු වෙනවා. මේක ගංගාවක වතුර ගලා යනවා වගේ, දිය ඇල්ලක වතුර යනවා වගේ මෙහෙම හැමදාම යනවා. පිට අතු ගංගා වලින් මේකට ජලය එකතු වෙනවා. හැබැයි මේවා ඔක්කොම මූල්‍ය ප්‍රවාහ සල්ලි. ඒවා තමයි අපි විදීම්, ඉන්ජෙක්ෂන්. මම කියවනේ ඉන්ජෙක්ෂන් ගහන්නේ ඇතුළට කියලා, ඇඟ ඇතුළට. ඒතර මේවා තමයි විදීම්. ඒ වගේම මේ කුටුම්බයන්ට ලැබෙන ආදායම ඔක්කොම සමස්ත නිමැවුම ගන්න වියදම් කරන්නේ නැහැ. කොටසක් කාන්දු වෙනවා. කොටසක් ගිලිහෙනවා. ඒවා තමයි W. එතකොට මේ විදීම් කාන්දු වීම ප්‍රවේශය යටතේ කොහොමද සමතුලිත වෙන්නේ කියලාත් මම කිව්වා. මේ බලන්න. ඔතන පටල ගන්න දෙයක් තමයි දරුවෝ මම ගිය සතියේ ඒකේ කරපු එක ආයෙ මතක් කරන්නේ. මේක හොඳටම දැනන් ඉන්න ඕනේ. හැම වෙලාවකදීම පිටින් ඇතුළට යම් දෙයක් එකතු වෙනකොට මේ යන ගංගාවට අලුතෙන් ජලය පොඩි පොඩි අතු ගංගාවල එකතු වෙද්දී මේ ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා. තව ජලය වැඩි වෙනවා මේකේ. ඒ නිසා විදීම් තුලින් සමාහාර ඉල්ලුම් ප්‍රවාහය තව ප්‍රසාරණය වෙනවා. කාන්දු වෙනකොට මොකද වෙන්නේ? ඕන තැනකින් ජල නලයකින් ජලය කාන්දු වෙනවා. කාන්දු වෙනකොට නිතරම සමාහාර වියදමේ තියෙන ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මේ විදීම් තුලින් මේ ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා. කාන්දු වීම හරහා
මේ ප්‍රවාහයේ තියෙන බලය ශක්තිය අඩු වෙලා ඒක දුර්වල වෙනවා. හැබැයි මේවා ඔක්කොම යන්නේ සල්ලි මුදල්. ඒ නිසා මුදල් එන්නත් ඕනේ මුදල් යන්නත් ඕනේ. එහෙනම් එළියට යන්නේ මොනවද කියලාත් මං කිව්වා. ආදායමෙන් කුටුම්බයන්ගේ ආදායමෙන් ඉතුරුම එළියට යනවා. කුටුම්බයන්ගේ ආදායමෙන් බදු එළියට යනවා. ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හැබැයි ගොඩක් දරුවෝ පටල ගන්නවා තව ටික දවසකින්. මේ ඉතුරුම් හා බදු කියන්නේ රටේ සියලු මේවාද නෑ. මෙතන තියෙන්නේ කුටුම්බයන් කරන ඉතුරුම් කුටුම්බයන් ගෙවන බදු. ව්‍යාපාර අංශත් බදු ගෙවනවා. ව්‍යාපාරික ඉතුරුනුත් තියෙනවා. රජයේ ඉතුරුත් ඒවා නෙමෙයි. ඉතුරුම් බදු සල්ලි වලින් එළියට යනවා. ආය ඔබ පටල ගන්න එකක් තමයි මෙතන ආනයනත් අපි කාන්දු වීමක් ගිලිහීමක් කියලා ගන්න. ගොඩක් දරුවෝ හිතනවා ආනයන කියන්නේ භාණ්ඩ එන එකනේ. භාණ්ඩ එනවනම් කොහොමද එළියට යන්නේ? මං කිව්වා මුදල් කියන එක මතක තියාගන්න. භාණ්ඩ ආවට මුදල් යනවා එළියට. ඊළඟ මොනවද ජේ? ජේ කියන්නේ ආයෙත් පිටතින් මේකට එකතු වෙන මූල්‍ය ප්‍රවාහ. ඉතුරුම යනවා බැංකු වලට. බැංකු ව්‍යාපාරිකයන්ට ණය දෙනවා. ව්‍යාපාරිකයෝ ණය අරගෙන ඇවිල්ලා මේකේ තියෙන ප්‍රාග්ධන භාණ්ඩ ගන්න වියදම් කරනවා. ඒ තමයි ආයෝජනය. ආණ්ඩුවේ බදු ආදායම් ලබනවා. ආණ්ඩුව බදු ආදායම් ලබනවා. ආණ්ඩුව ඒ ආදායම නැවත මේ අය නිපදවන භාණ්ඩ සේවා ගන්න වියදම් කරනවා. ඒ ජී. ඒ වගේම විදේශිකයෝ අපේ භාණ්ඩ හා සේවා වලට පිටතින් ඉල්ලුම් කරනවා. ඒ තමයි X. අපනයන කියන්නේ X. ආනයන M. මේ කොහොම අපේ භාණ්ඩ වලට කරන ඉල්ලුම් තියෙන්නේ පිටින් ඇවිල්ලා භාණ්ඩ ඉල්ලනවා රජේ. මේ ගිලිහීම් කියලා කිව්වේ අපි නැවත ඍජුව මේ ප්‍රවාහයට එකතු නොවන එළියට යන දේවල්. ඒකෙන් මේ ප්‍රවාහය දුර්වල කරනවා. ඉතුරුම් බැංකු වලට ගියාම ඒවැයෙන් සල්ලි අරන් ඇවිල්ලා ව්‍යාපාරිකයෝ ණය වලින් මේකේ භාණ්ඩ ඉල්ලනවා. ඒ වගේම බදු එළියට ගියාම ආණ්ඩුව ඒවැයෙන් නැවත වියදම් කරන්න මේකේ භාණ්ඩ ඉල්ලනවා. විදේශිකයොත් මේකේ භාණ්ඩ ඉල්ලනවා. ඒ නිසා ගිලිහීම් එකතු වීම සමාන වුණොත් තමයි හැම වෙලාවකම සමතුලිත වෙන්නේ. මේ බලන්න මම ඒකත් ඔබට පැහැදිලිව කිව්වා. මම ඔබට කිව්වා විශේෂයෙන්ම 1000ක් ආදායම් එනවා. එළියට යනවා 100ක්. 1000න් 100ක් කාන්දු වීම වුණාම ඉතුරු වෙන්නේ 900යි. 10න් 100ක් කියලා ගියාම 900 ඉතුරු වෙන්නේ. මෙහෙන් ඒ 900ට සපෝට් එකක් එනවා 200ක. ඒ කියන්නේ 100ක් එළියට ගියා 900යි වියදම් කරන්නේ 900ට 200ක් එකතු වුනහම E1100ක් වෙනවා. මේ ඊනේ ඊට 900යි මෙතන 200කුත් ආවම 1100යි. ආයෙත් ඔබට පේනවා E වලට වඩා y අඩුයි. E වලට වඩා y අඩුයි. එහෙනම් මේ ඊට ඕනේ පරිදි y හැඩ ගහ ගන්නවා. 1100යි මෙයා 1000යි. එහෙනම් E වලට වඩා y අඩු නම් E වලට වඩා y අඩු නම් නිමැවුම වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මෙතන E වලට වඩා y අඩුයි. හේතුව y 1000යි එළියට යනවා 100ක් 900යි ඉතුරු වෙන්නේ වියදම් කරන්න. හැබැයි යාට සපෝට් එකට පිටින් විදිනවා 200ක් 1100ක් තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති ආයෙත් E වලට අනුකූලව y හැඩ ගහන්න ඕනේ. නිමැවුම ප්‍රසාරණය වෙනවා. නිමැවුම වැඩි වෙනවා. එහෙනම් විදීම් වලට වඩා කාන්දු වීම වලට වඩා විදීම් වැඩි වුණාම මේ කාන්දු වීම වලට ගිලිහීම් වලට වඩා විදීම් වැඩි වුණාම හැම වෙලාවකම නිමැවුම වැඩි වෙනවා. හේතුව කාන්දු වීම වලට වඩා විදීම් වැඩි වෙනවා කියලා කියන්නේ E වැඩි වෙන එක නේ. 900යි 200යි 1100යි E වැඩි නම් y වහාම මෙතන අපිට පේනවා බඩු හිඟයක් තියෙනවා. ඒ නිසා නිමැවුම වැඩි කරන්න ඕනේ. ඒක මෙතනට පෙවුණා. ඒකේ අනිත් පැත්තත් මම ඔබට කියලා දෙනවා.
ඒ මෙහෙම. මේ ඔක්කොම ඔබට මං ගිය සතියේත් පැහැදිලි කිරීම කරා. ඒ තමා අපි හිතමු විදීම් කාන්දු වීම වල වෙනස් ස්වරූපයක්. ඒ තමා දැනට දාහක් ආදායම 1000න් 100ක් එළියට යනවා. ඉතුරු වෙන්නේ 900යි. 1000න් 100ක් එළියට යන 900ක් ඉතුරු වෙනවා. මෙතනින් J විදිහට එන්නේ 50යි. එහෙනම් මේක පේනවා ඇති බං හිතන්නේ 1000න් 100ක් ගියාම 900ක් ඉතුරු 900ට සපෝට් එකට 50ක් එනවා. දැන් E වලාගය 950යි මේ E 900යි මේ 50ත් එක්ක 950යි තියෙන්නේ. දැන් අපිට පේනවා y 1000ක් තියෙන වෙලාවක E 950යි. එහෙනම් E වලට වඩා y වැඩි. දැන් අතිරික්ත තොගයක් තියෙනවා. E වලට වඩා y වැඩි. E 950යි y 1000යි. එහෙනම් E වලට වඩා y වැඩි. එහෙනම් මේ E වලට සරිලන ආකාරයට y හැඩ ගැහෙනකල් y අඩු කරන්න වෙනවා. මේක E වලට වඩා y වැඩි වහාම නිමවම අඩු කරන්න ඕනේ මෙතෙන්ට එන තුරා. ඒ නිසා ඒකත් මම ලිව්වොත් මේ W වලට වඩා J අඩු වුණොත් W වලට වඩා J අඩු වුණොත් වෙන්නේ ඇත්තටම E වලට වඩා y වැඩි වෙන එක. මේ W 100යි J 50යි 1000න් 100ක් ගියාම ඉතුරු වෙන්නේ 900යි 900ට පිටින් අතු ගංගාවකින් 50ක එකතු වුණාම 950යි. දැන් 950ට වඩා නිමැවුම වැඩි. ඉල්ලන්නේ 1000ක්. ඉල්ලන්නේ 950යි. ඒ නිසා අතිරික්ත තොගයක් තියෙන හින්දා නිමැවුම වහාම අඩු කරන්න ඕනේ මේ E වලට සරලන ආකාරයට y ගොඩ එනකල්. ඒ නිසා ඒකේ නිමැවුම වහාම අඩු කළ යුතුයි. හොඳයි. ඊළඟ අවස්ථාව තමා W හා J සමාන වෙන අවස්ථාව. 1000න් එළියට යනවා නම් 100ක්. 1000න් එළියට යනවා නම් කාන්දු වීම විදිහට 100ක්. එහෙම නැත්නම් ගිලිහීම් විදිහට 100ක්. මෙතන වියදම් කරන්න ඉතුරු වෙන්නේ 900යි. හැබැයි පිටස්තර අතුගංගාවකින් මෙයාට සපෝට් එකට එන්නේ 100 නම් 100ක් ගියා ඉතුරුනේ 900යි 100ක් එනවා. දැන් E වලාගය හරියටම 1000යි. එළියට 100ක් ගියා 900ක් එනවා. ඒ 900ට 100 එකතු වුනම 1000. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඇයි? y වලට සරිලන E බිහි වෙලා. W සමානයි J වෙලා. එතකොට මේ දෙන්න සමාන නම් ඒ තමයි සමතුලිත ජාතික ආදායම. ඒ මට්ටම උච්චාවචනය නොකර තියන් ඉන්න මට්ටම. ඒ මට්ටමේම එල්බ සිටීමේ තමයි අපි මේ ජාතික ආදායම කියලා අපි කතා කරන්නේ. ඒ නිසා W සමානයි J නම් සමතුලිත ජාතික ආදායමට ඇවිල්ලා ආයේ නිමැවුම ඉහළ පහළ දාන්න ඕනේ නැහැ. එතකොට මම මේ W සමානයි J ප්‍රවේශය කතා කරේ තවත් ඔබට මේ සමතුලිත ජාතික ආදායම ඔප්පු කරන්න ප්‍රවේශයක් විදිහට. මම ඔබට ඉදිරියේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ W හා J සම්බන්ධ තියෙන එවද ගිලිහීම් එකතු වීම සම්බන්ධ තියෙන වක්‍ර පිළිබඳව. නමුත් මම ඒකත් කෙටියෙන් පැහැදිලි කරන්නම්. සමහර විට ඔබට මේ වක්‍ර ගැන දැන් කිසිම අවබෝධයක් නැහැ තාම. ඒවා පුළුල්ව මම පැහැදිලි කිරීමක් කරන්නම්. එතෙක් මේක ඉතා කෙටියෙන් මම ඔබට ඒකත් කියලා දෙනවා. මේ පැත්තේ y මයි. මේ පැත්තේ W හෝ J. J විදිනවා විදීම් ගිලිහීම් කාන්දු වීම. සාමාන්‍යයෙන් J වක්‍රයේ තියෙන්නේ මෙහෙම.
ඇයි එහෙම තියෙන්නේ කියලා අහන්න එපා. ඉදිරියේ මම කියනවා. W වක්‍රයේ තියෙන්නේ මෙහෙම. J සමානයි W වෙනකොට ආර්ථිකයේ සමතුලිතයි කියලා මම කිව්වා. අර වගේමයි. ඊළඟට මොකද්ද මම කිව්වේ? මම කියපු එක මම ආයෙත් ඔබට ඔප්පු කරනවා. ඒ තමයි යම් නිමැවුම් මට්ටමකදී W වලට වඩා J වැඩි නම් අපිට පේනවා ඇති W වලට වඩා J වැඩි. ඒ කියන්නේ WCI J අපි හිතමු 150යි. W වලට වඩා J වැඩි නම් අරහෙන් 100ක් ගියාට 900යි 150යි 1050ක් E. E වැඩි. ඒ නිසා Y වැඩි කරන්න ඕනේ. ඒක තමයි මෙහාට එන්නේ. Y වැඩි කරන්න ඕනේ. ඒ වගේම J වලට වඩා W වැඩි නම් යම් නිමැවුම් මට්ටමකදී J වලට වඩා W වැඩි කියලා කියන්නේ JCI අපි තුමු WCI මෙයා අපි හිතමු 50යි. මෙයා 50යි. එවැනි අවස්ථාවක මොකද වෙන්නේ? දැන් W 100ක් යනවා මෙතෙන්ට ආවහම 10න් 100ක් 900යි මෙයාට වැඩ කරන්නේ 900යි 50යි 950යි. ඒකට Y වැඩි වහාම Y අඩු කරන්න ඕනේ. J වලට වඩා W වැඩි වුණාම වහාම Y අඩු කරන්න ඕනේ. හැබැයි දෙන්න සමාන වෙච්ච වෙලාවේදී මුකුත් කරන්න ඕනේ ඒ මට්ටමෙම තියාගන්න පුළුවන්. ඉතින් පුළුල් න්‍යායක් මම මේ ඔබට කතා කරේ සහ ඉදිරියේදී පුළුල්ව කතා කරන්න තියෙන එකක් මුල හරියෙන් අවබෝධය දීලා අපි අනිත් හරියට යන්න බලාපොරොත්තු වුණා මේ කටයුත්ත කරේ. හොඳයි. ඒ නිසා ඔබට අනිත් කොටස සාකච්ඡා කරන්න මම සූදානම් වෙන්න ඉස්සෙල්ලා මේක නැවතත් පැහැදිලි කරේ ඔබට ඕනේ ආකාරයට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා. ඒක ඔබට මොන ප්‍රවේශයෙන් ආවත් ඔබට මේ ටික පිළිබඳ අවබෝධයක් ලැබේ. මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවල තවත් මේ ගැන යහපත් අවබෝධයක් ඔබට ලැබේ කියන බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි. අද මම ඔබෙන් ඊළඟ කොටසට එන්න ලෑස්ති වෙනවා ඔබත් සමග. ඒ තමයි මේ සමාහාර වියදම තුල ඇතුළත් වෙලා තියෙන ශ්‍රිත එක එකක් පුළුල්ව විග්‍රහ කිරීම. ඔබට මතක ඇති සමාහාර ඉල්ලුම E සමාහාර වියදම පෞද්ගලික පරිභෝජනය ආයෝජනය රජයේ පරිභෝජනය සහ සුද්ධ අපනයන x ඍණ m හෝ nx වලින් සමන්විත වෙනවා. අපි මුලින්ම කතා කරන්නේ පෞද්ගලික පරිභෝජනය පිළිබඳව. මම මුලින්ම ඔබට කිව්වා මතක ඇති ජාතික ගිණුම්කරණයේ වියදම් ප්‍රවේශයේ යටතේ දලදේශීය නිෂ්පාදිතය හොයන කොටත් අපි මේ ටික කතා කරා. මා නිකන් ඔබට මතක් කිරීමක් කළොත් ජාතික ගිණුම්කරණයට සම්බන්ධ වෙලා ඔබ දැක්කා පෞද්ගලික පරිභෝජනය C ඊට පස්සේ ආණ්ඩුවේ හෝ රජයේ පරිභෝජනය G ඊළඟට දල ආයෝජනය I මේ ටික එකතු වුණාම ආවා දලදේශීය වියදම. දලදේශීය වියදමට අපි එකතු කරා සුද්ධ අපනයන එතකොට මේ තමයි x ඍණ m දලදේශීය නිෂ්පාදිතය ආවා. ඒකම තමයි මේ තියෙන්නේ. දලදේශීය නිෂ්පාදිතය සඳහා තියෙන ඉල්ලුම. ඒ නිසා C ධන G ධන I ධන x ඍණ m තමයි මේ ආවේ. වියදම් ප්‍රවේශයේ තියෙන දලදේශීය නිෂ්පාදිතයෙන් පේන්නේ මේ සමාහාර ඉල්ලුම තමයි. හොඳයි. එතකොට අපි අද මුලින්ම ඔබත් සමග කතා බහ කරන්න යන්නේ
මේකේ තියෙන පෞද්ගලික පරිභෝජනය කියන කොටස. C කියන කොටස. මොකද්ද පෞද්ගලික පරිභෝජනයෙන් අපි කතා කරන්නේ? ඔබ මේව ගැන පුළුල්ව විස්තර කරලා ඉවරයි. දැනටත් පරිභෝජන වියදම ගැන අපි කතා කරා. සත්‍ය සුනිශ්චිත පරිභෝජනය වගේ දේවලුත් කතා කරලා ඉවරයි. එතකොට මේ පෞද්ගලික පරිභෝජනය කියලා අපි කතා කරනකොට මෙතෙන්දී අපි කතා කරන්නේ මේක කොහොමද අපි සිතයක් විදිහට ගන්නෙ? ඒ වගේම වැය කළ හැකි ආදායම අනුව කොහොමද මේක වෙනස් වීම වෙන්නේ? මේක ජාමිතිකව කොහොමද පෙන්වන්නේ? ඒවා. ඒ නිසා ඔබ දන්නවා පෞද්ගලික පරිභෝජනය කියලා අපි කතා කරන්නේ කුටුම්බ විසින් අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා වලට කරන ඉල්ලුම. කුටුම්බ විසින් තමන්ගේ පරිභෝජන භාණ්ඩ හා සේවා වෙනුවෙන් කරන ඉල්ලුම තමයි කුටුම්බ පරිභෝජනය. මේ මන් දක්වලා තියෙන විචල්යන් හතරෙන්ම ඊටාම වැදගත් වෙන්නේ මේක රටක සමාහාර වියදම තුල වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ පෞද්ගලික පරිභෝජනය. ඊළඟ මම ඔබට කතා කරන්නේ මේ පෞද්ගලික පරිභෝජනයේ කුමන සාධක මත තීරණය වෙනවාද කියන එක. පෞද්ගලික පරිභෝජනය තීරණය වෙන කුටුම්බ පරිභෝජනයේ තීරණය වෙන ඊටාම වැදගත් සාධකය තමයි වැය කළ හැකි ආදායම. වැය කළ හැකි ආදායම කියන්නේ YD. මට කියන්න මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට ඔබ අතේ හරි තියෙන සල්ලි වැඩි වෙන්න කුටුම්බ පරිභෝජනය වැඩි වෙනවා. අඩු වෙනවා. ඒ නිසා නිතරම වැය කළ හැකි ආදායම හා පරිභෝජනය අතර හැම වෙලාවකම අනුලෝම සම්බන්ධතාවක් තියෙන්නේ. වැය කළ හැකි ආදායම වැඩි වෙද්දී පරිභෝජනය වැඩි වෙනවා, අඩු වෙද්දී අඩු වෙනවා. මේ ප්‍රබල සාධකයට අමතරව කුටුම්බයෝ ඔබ මේවා කටපාඩම් කරන්න යන්න එපා. ඔබේ ගෙදරක තත්ත්වය බලන්නකෝ. ඔබේ ගෙදර පරිභෝජනයේ තීරණය වෙන්නේ මොනවද කියන්නේ? අම්මා තාත්තා සමහරට කවුරු හරි ගෙදර ආදායම් උපයන්නෙක්ගේ ආදායම අනුව සමහරට වැඩියෙන් ආදායම් ලැබපු මාසෙක වැඩියෙන් පරිභෝජනය කරන අඩු වෙද්දී. හැබැයි සමහර මාස තියෙනවා ආදායම අඩුයි. සතයක්වත් නැහැ. සමහර විට මේ කොරෝනා නිසා රැකියා අහිමි වෙච්ච අය ඕනේ තරම් ඉන්නවා. එතකොට හැබැයි කන්නේ බොන්නේ නැතුව ඉන්නේ නැහැ. අඩුවෙන් හරි පරිභෝජනය කරනවා. ඒ සල්ලි කොහෙන්ද? ඒ තමයි කුටුම්බ විසින් ඉතුරු කරගත්ත ධනය. මුදල් විදියට ඉතුරු කරගත්ත අය ඉන්නවා. රත්තරන් බඩු හෝ වෙනත් ආකාරයක මූර්ත දේවල් වශයෙන් ඉතුරු කරගත්ත අය ඉන්නවා. ඒ නිසා අන්නේ කුටුම්බ සතු ධනය වෙල්ත් එක මූර්ත හා මූල්‍ය වශයෙන් ඉතුරු කරගත්ත සල්ලි පරිභෝජනයට යොදනවා. ඒ නිසා පරිභෝජනයේ තීරණය වෙන්නේ සල්ලි ඒ මාසයේ වැය කළ හැකි ආදායම් මත විතරක් නෙමෙයි. තමන් ඉතුරු කරගත්ත මුදල් හෝ මූර්ත මොනවා හරි වත්කමක් විකුණලා හරි අපට පරිභෝජනය කරන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි කුටුම්බයන්හි අපේක්ෂා. කුටුම්බවල විවිධ අපේක්ෂා තියෙනවා. සමහර විට අපට හිතෙනවා නම් මිල ලබන මාසයේ වැඩි වෙයි කියලා අපිට හිතෙනවා නම් ඊළඟ මාසවල භාණ්ඩවල මිල වැඩි වෙයි කියලා අපි අපේක්ෂා කරනවා නම් අපි මොකද කරන්නේ? මිල වැඩි වෙන කල් ඉඳලා බඩු ගන්නවට වැඩිය වාසි දැන් ගන්න එක. ඒ නිසා අනාගතයේ මිල වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා නම් අපි දැන් වැඩියෙන් භාණ්ඩ ඉල්ලනවා. වැඩියෙන් පරිභෝජනය කරනවා කියන එක තමයි. ඒ නිසා පරිභෝජනය වැඩි කරනවා. මෙතන පරිභෝජනය කියන්නේ ඔබ දන්නවා ආර්ථික විද්‍යාවේදී වියදම් පිළිබඳ කතා කරන්නේ. ඒ නිසා කුටුම්බයන්ට හිතෙනවා නම් මිල අනාගතයේ වැඩි වෙයි කියලා දැන් වැඩියෙන් පරිභෝජනය කරනවා, මිලට ගන්නවා. මිල අඩු වෙයි කියලා හිතනවා නම් දැන් අඩුවෙන් පරිභෝජනය කරනවා, මිල අඩු වුණාට පස්සේ ගන්න. හතරවන කාරණේ කුටුම්බ පරිභෝජනයේ තීරණය වෙනවා කුටුම්බයන් මත සිදු කරන බදු අය කිරීම මත ටැක්ස්. බදු වැඩි රටවල සමහරට බදු වැඩියෙන් ගන්න කුටුම්බයන්ට සිදු වෙනවා තමන්ගේ ආදායමෙන් කොටසක් බදු ගෙවුවාම
පරිභෝජනයට වැය කරන්න තියෙන සල්ලි අඩු වෙනවා. දැන් බදු අනුපාතයේ ඉහළ යනකොට පරිභෝජනයේ ආදායමත් වෙනවා. පහළ යනකොට පරිභෝජනය වැඩි වෙන්න පුළුවන්. තව කාරණයක් තමයි කුටුම්බ ලබාගත් ණය. කුටුම්බයෝ එදිනෙදා පරිභෝජනයේට ණය ගන්නවටත් වඩා කල්පවතින පරිභෝජන භාණ්ඩ ගන්න ණය ගන්නවා. සමහර මේ දවස්වල ණය ලීසින් පොලි අඩුයි. එතකොට ණය වැඩියෙන් ගන්න කාලෙට පරිභෝජනයට වැඩියෙන් ණය ගත්තොත් පරිභෝජනය වැඩි වෙනවා. අඩුවෙන් ගත්තොත් පරිභෝජනය අඩු වෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් තව කාරණයක් අපි ගන්නවා රටේ මිල මට්ටම. මොකද්ද මිල මට්ටම කියන්නේ? එක භාණ්ඩයක නෙමෙයි සමස්ත භාණ්ඩ සේවා පැසක මිල. භාණ්ඩ සේවා තොගයක මිල. ඒ නිසා මේ මිල මට්ටම කියන්නේ ආර්ථිකයේම භාණ්ඩ සේවාවල මිල මට්ටම. ඒ නිසා මිල මට්ටම වැඩි වෙන්න මිල මට්ටම රටක වැඩි වෙන්න හැම වෙලාවකදීම පරිභෝජන මට්ටම වෙනස්කම් ඇති වෙනවා. දැන් ඔබ දන්නවා රටක මිල මට්ටම වැඩි වෙන එක තමයි උද්දමනය කියන්නේ. ඒතර මිල මට්ටම වැඩි වෙන්න සමහර විට ඒවෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් වල මූර්තාගේ අඩු වෙනවා. රටේ මිල මට්ටම ඉහළ යන උද්දමනයක් ඇති වෙන්න සමහර අවස්ථාවලදී අපි ළඟ තියෙන වත්කම් වල මූර්තාගේ අඩු වෙනවා. දැන් හිතන්න ඉතුරු කරපු සල්ලි වල මූර්තාගේ අඩු වෙනවා මිල මට්ටම ඉහළ යද්දී. ඒ නිසා හැම වෙලාවකදීම මේ මත තමයි පරිභෝජන මට්ටමේ අඩු වැඩි වීම වෙන්නේ. ඒ නිසා නිතරම රටක මිල මට්ටම ඉහළ යන්න තමන් ළඟ තියෙන සල්ලි වල අගේ අඩු වෙනවා පරිභෝජනයේ අඩු වීම වෙන්න පුළුවන්. ඒ අනුව රටක කුටුම්බ පරිභෝජනයේ තීරණය වෙනවා ප්‍රධාන වශයෙන් වැය කළ හැකි ආදායම, ඊළඟ ධනය, කුටුම්බයන්ගේ අපේක්ෂා, බදු අය කිරීම, ලබාගත් ණය, මිල මට්ටම් වැනි දේ. සමාහාර වියදමේ ප්‍රධානතම සංරචකය වන පෞද්ගලික පරිභෝජන වියදම කියලා කියන්නේ කුටුම්බ විසින් තම පාරිභෝගික භාණ්ඩ සේවා මිලදී ගැනීම සඳහා කරනු ලබන වියදම්. ඒවා තීරණය වෙන සාධකවල එකක් වැය කළ හැකි ආදායම YD. දෙවෙනි කරුණ වැය කළ හැකි ආදායම වැඩි වෙද්දී පරිභෝජනය වැඩි වෙනවා කිව්වා අඩු වෙද්දී අඩු වෙනවා. දෙවෙනි කරුණ කුටුම්බ සතු ධනය මූර්ත මූල්‍ය වශයෙන් මිනිස්සු ළඟ තියෙන ධනය වැඩි වෙනකොට පරිභෝජනය වැඩි වෙනවා අඩු වෙද්දී අඩු වෙනවා. තුන්වෙනි කාරණේ කුටුම්බයන්හි අපේක්ෂණ අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතනවා නම් දැන් වර්තමාන පරිභෝජනය වැඩි වෙනවා. හතරවෙනි කරුණ බදු අය කිරීම. බදු වැඩි වෙනකොට පරිභෝජනය අඩු වෙනවා. පස්වෙනි කරුණ කුටුම්බ ලබාගත් ණය. ණය ගන්නකොට පරිභෝජනය වැඩි වෙනවා. අතීතයේ ගත්ත ණය පවතින විට වර්තමානයේ පියවීම නිසා පරිභෝජනය අඩු වෙනවා කියලා කියන්නේ. ගත්ත ණය තියෙනවා නම් ඒවා පියවද්දී පරිභෝජනය අඩු වෙනවා කියලා කියන්නේ. ණය ඒ වෙලාවේ ගන්නකොට පරිභෝජනය වැඩි වෙනවා. ඒ අනුව වැය කළ හැකි ආදායම, අපේක්ෂණ, ඊට පස්සේ ධනය, ණය, පොලිය, බදු ගෙවීම, මිල මට්ටම් මේ හැම එකක්ම බලපෑම් ඇති වෙනවා කුටුම්බ පරිභෝජනය කෙරෙහි. මේ සාධක තුළින් පරිභෝජන වියදම තීරණය වෙන්න බලපාන ප්‍රධානම සාධකය වන්නේ YD වැය කළ හැකි ආදායම. ඒකත් මතක තියන්න ඕනේ. ඉස්සලම අපි පරිභෝජන
සිතය පිළිබඳව කතා කරද්දී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේක මොකක් මතද තීරණය වෙන්නේ මොන ආකාරයකටද මේක හැසිරෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා පරිභෝජනය මා කිව්ව ප්‍රධාන වශයෙන්ම රැඳෙන්නේ වැය කළ හැකි ආදායම් මත. ඒ නිසා පරිභෝජන සිතෙන් නිරූපණය වෙන්නේ හැම වෙලාවකදීම පරිභෝජනය වැය කළ හැකි ආදායම මත තීරණය වන්නක් බව. මේ F ෆන්ක්ෂන් මේ YD. ඉතින් මෙතන තියෙන්නේ හැම වෙලාවකදීම පරිභෝජන සිතය ධන සිතයක් කියලා අපි කියන්නේ. වැය කළ හැකි ආදායම වැඩි වෙද්දි පරිභෝජනය වැඩි වෙනවා අඩු වෙද්දි අඩු වෙනවා. මේකට සමීකරණයක් අපි ගොඩ නැගුවොත් දැන් ඔබට මතක ඒවෙන් අපි යමුකෝ. ඉල්ලුම් ප්‍රමාණය අපි නිතරම කියනවා ඉල්ලුම් නීතියේදී මිලෙහි සිතයක්. ඉල්ලුම් ප්‍රමාණය මිලෙහි සිතයක්. මිල අනුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඔබ දන්නේ එහෙමනේ. හැබැයි මේකට සමීකරණය ගද්දී අපි QD සමානයි A ඍණ BP කියනවා. එතන ඍණ කියලා කිව්වේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාව. ඒ වගේ තමයි පරිභෝජනයේ වැය කළ හැකි ආදායම් මත තීරණය වෙන එකක්. හැබැයි පරිභෝජන සිතය අපි ගද්දී C සමානයි A ධන B YD විදිහට තමයි අපි ගන්න. C සමානයි A ධන B YD. මේ සම්බන්ධතාවය අපට මේ වගේ සමීකරණයකින් ලේඛනයක් නොහොත් වගුවකින් ප්‍රස්ථාරයකින් අපට පෙන්වන්න පුළුවන්. ඒ පැති තුනම ඊටාම වැදගත් වීමක් වෙනවා. ඒ නිසා අපි නිදසුණක් ඇසුරෙන්ම මේ ටික පැහැදිලි කරොත් මා හිතනවා ඔබට හොඳට අවබෝධයක් ලැබෙයි කියලා මේ පිළිබඳව. මා උදාහරණයක් ගන්නවා. C සමානයි A ධන BYD කියන එකට අදාළව C සමානයි C ධන 0.8යි YD. මේක ලේඛනයක් බවට පරිවර්තනය කරනකොට මේකට අදාළව අපි YD හා C අතර තියෙන සම්බන්ධය ගත්තොත් YD වලට බිඳුව දැම්මොත් බිඳුව 0.8න් වැඩි වුණාම බිඳුවයි Cයි. උම්මයෙන් අහන්න පුළුවන් සතයක්වත් ආදායම් නැතුව මිනිස්සු පරිභෝජනය කරනවද? ඔව්. ණයක් අරගෙන ඉතුරු කරපු සල්ලි වලින් පරිභෝජනය කරන්න පුළුවන්. වැය කළ හැකි ආදායම 500ක් වුණොත් YD 500යි 500.8න් වැඩි කරනවා කියන්නේ 850න් වැඩි කරනවා කියන එක. නිතරම දශම ගණන් වැඩි කරන හැටි ඔබ දන්නවා. දශම ස්ථාන එකට අපි එක ඉලක්කමක් අයින් කරනවා. ඒතර 500.8 වැඩි වෙනවා කියන්නේ 58න් වැඩි වෙනවා. 400යි. 400යි 100යි 500යි. ආදායම වැය කළ හැකි ආදායම 500 දී පරිභෝජනයත් 500යි. ඊළඟට වැය කළ හැකි ආදායම 1000ක් ආවොත් මේක සරල රේඛීය සරල රේඛාවකට අදාළ සිතයක් නිසා සමාන ආකාරයෙන් ආදායම් වැඩිවීම වෙන්නේ. ඒතර මේ එක පරිමාව එහෙම නැත්නම් ඔබට පේනවා ඇති මේ සරල රේඛීය අවස්ථාවක තත්වයේ තමයි ආදායම වැඩි වෙන ආකාරය ඒකාකාරී පරිභෝජනයේ වැඩි වෙන ආකාරයත් ඒකාකාරී විදිහට අපි ගත්තා. ඒතර මෙතන 1000ක් වුණොත් 0.8 1000න් වැඩිනවා කියන්නේ 108න් වැඩිනවා 800යි 800යි 100යි 900යි. දැන් සරල රේඛාවකදී මෙතන සමාන ආකාරයෙන් අපි වැඩි කරොත් සමාන ඉලක්කමකින් වැඩි කරොත් මෙතනත් සමාන පදනමකින් තමයි වැඩි 400යි 400යි වැඩි වෙලා තියෙන්නේ 100යි 400යි 500යි 500යි 400යි 900යි 900යි 400යි 1300යි කොහොම යන්නේ 2000 ගත්තොත් 208න් වැඩිනවා කියන්නේ 1600යි 100යි 1700යි. ඉතින් අපිට බොහොම ලේසියෙන් අපි ලේඛනයක් සකස් කරගත්තා. ඊළඟට මේක අපිට පුළුවන් ප්‍රස්ථාරයකිනුත් ගන්න.
මේ අක්ෂයට අපි ගන්නවා C පරිභෝජනය. මේ අක්ෂයට අපි ගන්නවා YD වැය කළ හැකි ආදායම. ඒ අනුව වැය කළ හැකි ආදායම බිඳුව 500,000 ඒ විදිහට තියෙනවා. බිඳුව 500,000 1500 2000. පරිභෝජනය ගත්තොත් 100 500 900 1300 තියෙද්දී ඔබ දන්නවා අපට ඕන ඕන පරිමාව දාන්න බෑ. සමාන ආකාරයට පරිමාව ගන්න වෙනවා. ඒ නිසා අපට ඕන නම් 200 400 600 800 1000 ගන්න පුළුවන්. එහෙම නැත්නම් 400 800 1200 එහෙම ගන්නත් පුළුවන්. 300 300 ගන්නත් පුළුවන්. 300 600 900 ඒ ආකාරයට ගන්නත් පුළුවන්. ඒ නිසා අපි දැනට මෙහෙම ගත්තොත් කොටසක් අපි ගමුකෝ නම් 200 400 600 800 1000 තව මේකේ තියෙනවා. නමුත් එකක් දෙයක් අපි අරගෙන පෙන්නමු. 200 400 600 800 1000 ඒ විදිහට අපි එක ලක්ෂ දෙකක් ලකුණු කරත් අපිට ඇති. බිඳුවේදී 100යි කියන්නේ හරියටම මෙතන. බිඳුවේ 100යි. ඊළඟට 500දී 500යි. මෙන්න 500 500 මෙතන ඊළඟ ලක්ෂය. 1000දී 900යි. 800යි 900 කියන්නේ මෙතන. ඒ අනුව පරිභෝජන වක්‍රය මේ ආකාරයට තියෙනවා. මේක වැය කළ හැකි ආදායම මත තීරණය වෙන්නක් කියලා අපි දන්නවා. එතකොට මේකෙදි ඊට වැදගත් තව දෙයක්. ඒ තමයි ඔබට පේනවා ඇති ආදායම සතයක්වත් නැතුවත් 100ක් පරිභෝජනය කරනවා. මොකක්ද අපි ඒකට කියන නම? ආදායම වැය කළ හැකි ආදායම ශූන්‍යයේදී පරිභෝජනයේ 100යි. හරියටම ඒ 100 තමයි මේ තියෙන්නේ. මේකට අපි නමක් කියනවා ආදායම ශූන්‍යයේදී පරිභෝජනය. එහෙම නැත්නම් අවම පරිභෝජනය. ඒ මේක එක්ක ආදායම බිඳුවේදී පරිභෝජනය. මෙයාට බිඳුව දැම්ම ගමන් බිඳුව 0.8 බිඳුවයි 100යි. ආදායම ශූන්‍යයේදී පරිභෝජනය. එහෙම නැත්නම් මේකට අපි කියනවා අවම පරිභෝජන වියදම. ඇයි අවම කියන්නේ? මීට වඩා අඩුවෙන් පරිභෝජනය කරන්න බෑනේ. ආදායම සතයක්වත් නැතත් එයාට අඩුම වශයෙන් ජීවත් වෙන්න ජීවිතේ පවත්වා යන්න රුපියල් 100ක් ඕනේ. අපේ ගෙදරක සතේ නැති වුණත් කොච්චර නැති වුණත් ගෙදර අයට කණ්ඩ අඩුම වශයෙන් මෙච්චරක් ඕනේ කියලා අපි දන්නවනේ. ඒ තමයි හැම වෙලාවකදීම ආදායම සමග කිසිම ආදායමත් එක්ක සම්බන්ධයක් නොදක්වන වියදම මේක. ආදායම ශූන්‍යයේදී බිඳුවයි. ජීවිතේ පවත්වා යන්න කෙනෙක්ට අඩුම වශයෙන් රුපියල් 100ක් ඕනේ. රුපියල් වලින් නම් මේ කියන්නේ. ඒ නිසා ආදායම ශූන්‍යයේදී පරිභෝජනය නොත් අවම පරිභෝජනය. ඒක පැහැදිලි. ඒක හරියටම වැය කළ හැකි ආදායම ශූන්‍යයේදී පරිභෝජනය. මේවා නම් ඔබ දන්නේවා. B කියන අකුර හැම වෙලාවකම ඔබට හුරුයි. ඉල්ලුම් සමීකරණේ වුණත් B බෑවුම. බෑවුම කියලා කියන්නේ ඔබට පේනවා ඇති. හැම වෙලාවකදීම බෑවුම කියලා අපි ගන්නෙ මෙන්න මේ ඩෙල්ටා C මේ ඩෙල්ටා YD. ඒ නිසා බෑවුම කියලා අපි ගන්න මේ පරිභෝජන වක්‍රයේ බෑවුම කියලා අපි ගන්නේ
ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. මේකට දැනට මතක තියාගන්න වචනයක් MPC කියලා. මම ඒක ඉස්සරහට ඔබට හඳුන්වනවා. ආන්තික පරිභෝජන නැමියාව. marginal propensity to consume. ඒ නිසා MPC කියලා දැනට මතක තියාගන්න. ඒක තමයි බෑවුම. සරල රේඛාවක් නිසා ඒ බෑවුම වෙනස් වෙන්නේ නැහැ. සිංහලෙන් කියමු මොකද්ද මේ? මේ කියන්නේ වැය කළ හැකි ආදායම වෙනස් වෙද්දී වැය කළ හැකි ආදායම වෙනස් වීමයි පරිභෝජනයේ වෙනස් වීමයි අතර තියෙන අනුපාතය. තව විදිහෙන් කියමු. අපි කියුවේ වැය කළ හැකි ආදායම වෙනස් වීම ඩෙල්ටා පරිභෝජනයේ වෙනස් වීම අතර අනුපාතය. තව විදිහෙන් කියමු. වැය කළ හැකි ආදායම රුපියලකින් වැඩි වෙනකොට පරිභෝජනයට කීයක් එකතු වෙනවද? වැය කළ හැකි ආදායම රුපියලකින් වැඩි වෙද්දී පරිභෝජනයට කීයක් එකතු වෙනවද? පරිභෝජන වක්‍රයේ බෑවුම. ආන්තික පරිභෝජන නැමියාව. ඒක වෙනස් වෙන්නේ ඒක ස්ථිරයි. හොඳයි. ඔබ අනිත් පැත්තට ගියොත් ඔබට කිව්වොත් මේ ලේඛනය දීලා හෝ මේ වක්‍රය දීලා මේ සමීකරණය ගොඩනගන්න කියලා කොහොමද ඔබ ගොඩනගන්නේ? C සමානයි A ධන BYD. ඉල්ලුම් සමීකරණය වගේම තමයි. ඉස්සෙල්ලා B හොයා ගන්න පුළුවන්. B කියන්නේ බෑවුම. ඩෙල්ටා C 400යි ඩෙල්ටා YD 500යි. එහෙනම් ඉස්සෙල්ලා අපි B හොයා ගන්නවා. ඩෙල්ටා C 400යි ඩෙල්ටා YD 500යි. ඩෙල්ටා C මෙතන 500 ඉඳලා 900ට 400යි ඩෙල්ටා YD 500යි. ඩෙල්ටා C ඩෙල්ටා YD උත්තරේ දශම 8යි. හරියටම අපිට ඇවිල්ලා තියෙනවා දශම 8ම. ඊළඟ ප්‍රශ්න. කොහොමද A හොයාගන්නේ? කලින් කතාවම තමයි. A හොයාගන්නේ කොහොමද? මෙතන නම් බිඳුවේදී පරිභෝජනය තමයි ඒ කියන්නේ. ඔබට හොයන්න පුළුවන් ඕනනම්. A සමානයි ඔබට පුළුවන් මේ C වලින් BYD අඩු කරලා ගන්න. C වලින් BYD අඩු කරන්න පුළුවන්. ඉතින් C ඔබ ළඟ තියෙනවා. C වලට අපි 500 ගත්තොත් ඍණ B අපි දන්නවා දශම 8යි කියලා. ඒ වෙලාවේ YD C 500 දී YD 500යි. ඒ අනුව 500 දශම 8 වැඩුණාම 400යි. 500න් 400ක් 100යි. ඒ නිසා මේ A වලාගයත් හොයාගන්න පුළුවන් 100යි කියලා. ඒතර හොඳට මතක තියාගන්න අපිට සමීකරණය දීලා ලේඛනයේ ප්‍රස්තාරය අඳින්න පුළුවන්. ඒ වගේම ලේඛනය හෝ ප්‍රස්තාරය දීලා සමීකරණය දෙන්නත් පුළුවන්. ඒතර සමීකරණය අපි දන්නවා. පොදු සමීකරණේ. ඉස්සෙල්ලා හොයන්නේ ඉල්ලුම් සමීකරණ වගේ තමයි B. බෑවුම. 400 බෙදීම් 500 දශම 8යි. ඒ හොයන්න ඕන නම් මේ BYD සමීකරණයෙන් එහා පැත්තට ගන්නවා. C ඍණ BYD. C තියෙනවා ඕනේ තරම්, YD ඕනේ තරම් තියෙනවා. මේ අකුරු දෙක අපි ළඟ තියෙනවා ඇත්තටම. C හා YD තියෙනවා. කැමැති එකට ආදේශ කරන්න පුළුවන් අර ඉල්ලුමේ සැපීමේ වගේම. ඒ නිසා ඒ හොයන්න ඕන නම් C ඍණ BYD. අපි කරේ 500ට C කියන එකට 500 අරගෙන YD කියන එකටත් 500 ගත්තා. මේ මෙතනින් ගත්තා. ඕනනම් 1000යි 900යි ගන්න ඕන එකක්. ඒ අනුව ඒ වලගේ C එනවා එන. ඒ අනුව 100 ධන දශම 8යි YD කියලා සමීකරණය අපිට ගන්න පුළුවන්. මම හිතනවා ඉතින් මේ ටික හොඳට ඔබ දැනගෙන ඉන්න ඕනේ දෙයක්. ඉතින් ආයෙත් මම කියනවා ඒ කියන්නේ ආදායම ශූන්‍යදි පරිභෝජනය. නොහොත් අවම පරිභෝජනය. නොහොත් ආදායම සතයක්වත් නැතුව අවම වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය සල්ලි ගන්න. ඊළඟට මේ සිරස් වක්‍රේ සිරස් රේඛාවේ අන්තක්ඛණ්ඩය ඕන එක. ඒතර B කියලා කියන්නේ බෑවුම, ජ්‍යාමිතිකව නම් බෑවුම, ඩෙල්ටා C ඩෙල්ටා YD. ආර්ථික විද්‍යානුකූලව කියනවා නම් මේක ආන්තික පරිභෝජන නැමියාව. එහෙම නැත්නම් වැය කළ හැකි ආදායමේ වෙනස හා පරිභෝජනයේ වෙනස අතර අනුපාතය.
එහෙමත් නැත්නම් වැය කළ හැකි ආදායම රුපියලකින් වැඩි වෙනකොට පරිභෝජනයේට කීයක් එකතු වෙනවාද කියන පැත්ත. අනිත් පැත්තට ගියත් කමන්නේ නැහැ. වැය කළ හැකි ආදායම රුපියලකින් අඩු වෙද්දී පරිභෝජනයේ කීයකින් අඩු වෙනවද? ඕන පැත්තක්. ඒ නිසා මේ ටික හොඳට ඔබ අවබෝධ කරගත යුතුයි. අනිකුත් කරුණු නොවෙනස්ව තිබියදී වැය කළ හැකි ආදායම හා පරිභෝජන වියදම අතර පවතින සම්බන්ධතාව පරිභෝජන සිතෙන් නිරූපණය වේ. ඒ පහත පරිදි නිරූපණය වෙනවා. C සමානයි FYD. මේක නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් පෙන්눔 කරලා තියෙනවා. ඒ තමා සමීකරණ, ප්‍රස්ථාර, මෙතන ඔබ ලියා ගන්න ඇති. සමීකරණ, ප්‍රස්ථාර, ලේඛන. ඊළඟට ඒකට අදාළ පරිභෝජන සිතේට අදාළ සමීකරණය C සමානයි A ධන BYD. අපි මේ කියපු කොටස් ටික. ඉස්සෙල්ලාම අපි ගන්නවා A කියන අකුරේ තේරුම ඒ තමයි අවම පරිභෝජන වියදම. එහෙම නැත්නම් ස්වායත්ත. ස්වායත්ත කියන්නේ ආදායමෙන් වෙනස් වෙනවා. ආදායම ඇතත් නැතත් ආදායම අදාළ නැහැ පරිභෝජනයට. සල්ලි නැතත් පරිභෝජනය කරන ආගේ. ජීවත් වෙන්න අඩුම වශයෙන් තියෙන්න ඕනේ මුදල. ලියන්න සංරචක එක ස්වායත්ත එමෙත අවම පරිභෝජන වියදම. A. ඒක හඳුන්වා ගන්නවා මින් අදහස් කරන්නේ පුජ්‍යලේකුට ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අවම පරිභෝජන වියදමයි. පුජ්‍යලේකුට ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අවම පරිභෝජන වියදමයි. පුජ්‍යලේකුට ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අවම පරිභෝජන වියදමයි. වර්තමාන ආදායම් මට්ටම ශූන්‍යයක් ගන්න ලැබුවත් ජීවිතේ පවත්වාගෙන යාම සඳහා පරිභෝජන වියදම අනිවාර්යෙන් දැරිය යුතු නිසා මේක අවම පරිභෝජන වියදම කියලා හඳුන්වනවා. එමෙන්ම ආදායම සමග සම්බන්ධයක් නොදක්වන නිසා මේක ස්වායක්ත වියදමක් කියලාත් හඳුන්වනවා. සම්බන්ධයක් නැහැ ආදායම ඇතත් එකයි නැතත් එකයි මේ පරිභෝජනයේට. මම හිතනවා ඒක සටහනේ තියෙනවා. ඊළඟට අපි එනවා ඊළඟ කොටසට. ඔබ ලියද්දි පොඩ්ඩක් කඩිනමින් ලියන්න බලන්න. ආන්තික පරිභෝජන නැමියාව marginal propensity to consume MPCB. B කියන්නේ ජ්‍යාමිතිකව බෑවුම පරිභෝජන වක්‍රයේ බෑවුම. ආර්ථික විද්‍යානුකූලව අපි එකට කියනවා වැය කළ හැකි ආදායමේ වෙනස හා පරිභෝජනයේ වෙනස අතර අනුපාතය. ඒක ලියා ගන්න. වැය කළ හැකි ආදායමේ වෙනස් වීම හා පරිභෝජන වියදමේ වෙනස් වීම අතර අනුපාතයයි. වැය කළ හැකි ආදායමේ වෙනස් වීම හා පරිභෝජන වියදමේ වෙනස් වීම අතර අනුපාතයයි අනුපාතිකයයි. යටින් කියනවා වැය කළ හැකි ආදායම රුපියලකින් වැඩි වන විට එයින් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනයේ සඳහා වැය කරන්නේද යන්න මෙයින් දැක්වේ. පරිභෝජන වක්‍රයේ බෑවුම මගින් නිරූපණය වන්නේද ආන්තික පරිභෝජන නැමියාවයි. ඒකත් සටහනේ තියෙනවා. ඒක හොයන හැටි අපි යටින් හදාගමු. ආන්තික පරිභෝජන නැමියාව MPC ඒ කියන්නේ B කියන එක. ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD.
ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. අපි උදාහරණයකින් මේ පිළිබඳ කතා බහ කරමු. දැන් මේ පැත්ත හොඳටම අවබෝධ කරගන්න ඕනේ ඔබ විභාගයේදී කොයි ආකාරයෙන් හෝ මේ පරිභෝජන සිත පරිභෝජන වක්‍ර පිළිබඳව ඔබගේ දැනුම පරීක්ෂා කිරීමක් කරනවා. පරිභෝජනයේ වෙනස බෙදීම වැය කළ හැකි ආදායම වෙනස ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. උදාහරණයක් තියෙනවා. C සමානයි 200.8 YD යන පරිභෝජන සිතය පහත පරිදි අර්ථ දක්වන්න පුළුවන්. 200.8 YD. මෙහි අවම පරිභෝජන වියදම 200යි. ඇයි? C සමානයි 200.8 YD. මේ ආවේ ඒ ධන BYD කියන සිතය. එහෙනම් මේ තමා YD ශූන්‍යයේදී බිඳුවරක් දශමයට බිඳුවයි. YD බිඳුවේදී පරිභෝජනය. බිඳුව දාපු ගමන් බිඳුවර දශමයට බිඳුවයි මෙතන එන්නේ 200යි. ඊළඟට එනම් වැය කළ හැකි ආදායම ශූන්‍යයේදී පවා 200ක පරිභෝජන වියදමක් තියෙනවා. ජීවත් වෙන්න අඩුම 200ක් ඕනේ ආදායම සතයක්වත් නැතත්. ඒක ලියා ගන්න පුළුවන්. අවම පරිභෝජන වියදම රුපියල් 200කි. එනම් වැය කළ හැකි ආදායම ශූන්‍යයේදී පවා 200ක පරිභෝජන වියදමක් පවතින බවයි. අවම පරිභෝජන වියදම ඒ 200ද. අපිට මේවා කීපයක් හැදුවාම තව ටික දවසකින් මේවා හරිම ලේසි ඒකයක් බවට පත් වෙනවා. බොහොම පහසුවෙන් කළ හැකි දෙයක් බවට පත් වෙනවා. මුලදී දැන් ඔබට ඉල්ලුම් සමීකරණය වුණත් මුලදී අමාරුනේ. නමුත් දැන් ඒක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා අවම පරිභෝජන වියදම රුපියල් 200යි. වැය කළ හැකි ආදායම ශූන්‍යයේදී පවා 200ක පරිභෝජන වියදමක් තියෙනවා. අංක 2. ආන්තික පරිභෝජන නැමියාව එහෙම නැත්නම් B එහෙම නැත්නම් MPC 0.8යි. C සමානයි A ධන BYD වල අපිට දීලා තියෙන්නේ 200.8 YD. අපි දැන් කතා කරන්නේ මෙයා. ඒ තමා වැය කළ හැකි ආදායම වෙනස් වෙද්දී ඊට ප්‍රතිචාරීව පරිභෝජනයේ කොච්චර වෙනස් වෙනවද කියන එක. වැය කළ හැකි ආදායම රුපියලක් වැඩි වෙනකොට පරිභෝජනය 780කින් වැඩි වෙනවා. 100ක් වැඩි වෙනකොට 80යි. 1000කට 800යි. ඒ වගේ. මේ කෑල්ල විතරයි හැබැයි මෙතෙන්ට සම්බන්ධයක් නැහැ. මෙයා රුපියලයි නම් 780යි, 100 නම් 80යි, 1000 නම් 800යි ඒ වගේ. එනම් වැය කළ හැකි ආදායම 1 රුපියලකින් ඉහළ යන විට පරිභෝජන වියදම 780කින් ඉහළ යන බව. ඊළඟට පරිභෝජන සිතය ලේඛනයක් මගින් අපි දැන් මේක ලේඛනයකට ගන්න බලමු. ලේඛනයේදී ඔබට වැය කළ හැකි ආදායම දෙන්න ඕනේ. තොරතුරු දෙන්න එපා නැත්නම් ඔබ කොහොමද හොයන්නේ? එහෙනම් ඔබ හිතලා ගන්න ඕනේ. ඒ නිසා මේකේ වැය කළ හැකි ආදායම කොච්චරක්ද කියලා ඔබට වරින් වර දීලා තියෙනවා. ඒ තමා වැය කළ හැකි ආදායම හා පරිභෝජනයට සම්බන්ධයේ වගුවකින් පෙන්වන එක තමයි ලේඛනය කියලා අපි ගන්නෙ. අර උදාහරණයමයි 200.8 YD. ඒ අනුව ඔබට වැය කළ හැකි ආදායම් මට්ටම් කීපයක් දීලා තියෙනවා. C සමානයි 200.8 YD. YD වලට බිඳුව දැම්මොත් බිඳුවරක් දශමයට බිඳුවයි එනම් මෙතෙන්ට එනවා 200ක්. ඔබ මාත් එක්ක හදයියා. 500 දැම්මොත් බිඳුව අයින් කරන්න දශම ස්ථානයක් තියෙන නිසා 850න් වැඩි වුණාම 400යි 200යි 600යි. දැන් ඉතින් ඔබට ඔළුවට එන්න ඕන එක දෙයක්. මෙතන 500 වැඩි වෙලා තියෙන නිසා ඒක මත තියන්න සමාන ගානකින් වැඩි වෙන නිසා මම මේ කියන්නේ. එහෙමනම් මෙතනත් සමාන ගානකින් වැඩි වෙන්න ඕනේ මේක සරල රේඛාවකට දාලා සිතයක් නිසා.
එහෙනම් ඊළඟට අපි ගන්නවා 1000 දී මේ අග බිඳුව අයින් කරන්න දශම ස්ථානයට 800 වෙන්නම 800යි 200යි 1000යි. එකක් දෙයක් හැදුවාම ඔබට තේරෙනවා 1500න් බිඳුව අයින් කරා 158න් වැඩි වුණාම 1200යි 200යි 1400යි. ඒ අනුව 400 400 වැඩි වෙලා තියෙනවා 200 600 1000 1400 1800 2200 2600 ලෙස. ඒ අනුව මේක තමයි ඔබට සකස් කරගන්න තියෙන ලේඛනය. දැන් අපි මේක ගමු ප්‍රස්ථාරයකට. ඒ තමයි වැය කළ හැකි ආදායම ඔබ ගන්න ඕනේ හැම වෙලාවකදීම YD ගන්න ඕනේ තිරස් අක්ෂයට. C ගන්න ඕනේ තිරස් එකට. වැය කළ හැකි ආදායම තිරස් අක්ෂයට ගද්දී 500 500 තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉක්මනින් ගන්න ඕනේ 500 500. මේ පැත්ත ඔබට තියෙනවා ඒක ඔබට පුළුවන් 400 400 ගන්න 2000 ගාණක් තියෙන නිසා. ඒ සම්බන්ධ ජ්‍යාමිතිකව ගන්න එක අපි කරන්නේ. අපි ළඟ දැන් ප්‍රස්ථාරයක් මේ ලේඛනයක් තියෙනවා. මතක ඇති YDC. අපි YD ගත්තේ මුලින්ම බිඳුවයි බිඳුවේදී 200ක් ආව මේ සිතය C සමානයි 200 ධන 0.8යි YD. මේකට අනුව අපි හදලා තිබ්බේ බිඳුවයි 500 දී 600යි 1000 දී 1000යි 1500 දී 1400යි වුණ තිබ්බේ. දැන් මෙතනත් බලන්න දැන් මේවා අපි ඉතුරුම් ගැනත් කතා කරමු පස්සේ සතයක්වත් නැතුව 200ක් පරිභෝජනය කරලා තියෙන්නේ කොහෙන් හරි ඉතුරු කරපු සල්ලි හෝ ණය අරන්. 500ක් ආදායමේදී 600ක් පරිභෝජනය කරලා තියෙන ආදායමට අමතරව තව 100ක් කොහෙන් හරි ණය අරන්. 1000ම වියදම් කරලා තියෙනවා. ලේඛනයේ ලකුණු කරමු. බිඳුවේදී 200යි ලක්ෂ්‍ය මෙතන. මාත් එක්ක ලකුණු කරන්න. 500 දී 600යි. මෙන්න 500 මෙන්න 600. 1000 දී 1000යි. 1500 දී 1400යි. ඒ අනුව වක්‍රය අඳින්නේ මෙහෙම. දැන් ඔබට පුළුවන් මේ වක්‍රය ඇඳ ගන්න. ලේඛනයත් ඔබ ළඟ තියෙනවා බිඳුවේ 200යි 500යි 600යි 1000යි 1000යි ලක්ෂ කීපයක් ලකුණු කරත් ඔබට මේ ප්‍රස්ථාරය එනවා සරල රේඛාවක් නිසා. මේකේ අපි තව තැනක මේකේ බෑවුමත් ලකුණු කරගමු. ඒ මෙතන 1500 2000 අතර ඔබ මේ වගේ ලකුණු කරගත්තා නම් හොඳයි. මේ දුර ඩෙල්ටා C මේ දුර ඩෙල්ටා YD. මෙතන 1400 මෙතන
1800. ඒ අනුව මේ එන්නේ ඒ බෑවුම ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. ඒකත් ලකුණු කරගන්න අපි ඉදිරියේදී ඒක අපිට ඕන වෙන නිසා. ඔබට පේනවා මේකේ මේ තමයි A වලාගේ මේකේ B වලාගේ ඩෙල්ටා C ඩෙල්ටා YD මේකම තමයි MPC කියලා අපි කිව්වේ ආන්තික පරිභෝජන නැමියාව. ඒ කියන්නේ වැය කළ හැකි ආදායම රුපියලකින් වෙනස් වෙද්දී පරිභෝජනය කීයකින් වෙනස් වෙනවද? ඩෙල්ටා C ඇවිල්ලා තියෙන 1400 1800 අතර 400යි. ඩෙල්ටා YD 1500යි 2000යි අතර 500යි. උත්තරේ 0.8යි. ඒක අපිට මේ ස්විතේ දීලා තියෙනවා 200 ධන 0.8යි YD 200ක් තියෙනවා 0.8ක් තියෙනවා 200 කියන්නේ බෑ අවම පරිභෝජනය 0.8 කියන්නේ බෑවම. අපි යටින් ලියා ගමු. ඒ ගැන තියෙනවා මේකේ පොඩ්ඩක් මෙතන දාගත්තා නම් හොඳයි. C තියෙන තැන C සමානයි 200 ධන 0.8යි YD. දැන් ඔබ මාත් එක්ක මේ ක්‍රියාකාරකම් කරනවා නම් ඔබට හොඳ අවබෝධයක් දැනුමක් මේකට ලැබෙන්න ඕනේ. හොඳයි අපි දැන් යටින් ලියා ගමු. මම මේ ඔබට පැහැදිලි කරන්න මේවා ලිව්වට ඔබේ ප්‍රස්තාරවල තොරතුරු තියෙනවා සටහනේ මේවා. යටින් ලියමු. දැනට ඇත්තටම ඔබ ලියද්දි හරියටම රූල් අරන් හරියටම ලස්සන කර කර ලියන්න ගියොත් පොඩ්ඩක් මාත් එක්ක කාලෙ මදි වෙයි. ඔබ දැනට ඒක හදාගෙන හිමීට පාඩම් කරන වෙලාවෙදි මේවා ලස්සනට ලියා ගන්න පුළුවන්. වෙන කුලයක කෙටිසටහනක් ගහ ගන්න පුළුවන්. යටින් ලියන්න. ඉහත ලේඛනය හා ප්‍රස්තාරය අනුව අවම පරිභෝජනය A මෙන්න මේක මේ පේනවා ඇති අවම පරිභෝජනය එන්නේ 200යි. ඒක ඔබ ලියා ගන්න. ආන්තික පරිභෝජන නැමියාව B සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කොටස ඔබ දැන් ඩෙල්ටා C ඩෙල්ටා YD ආන්තික පරිභෝජන නැමියාව සමානයි ඩෙල්ටා C ඩෙල්ටා YD 0.8යි. දසමාටයි. යටින් කියනවා පෞද්ගලික පරිභෝජනය කෙරෙහි බලපාන සාධක අතුරින් වැය කළ හැකි ආදායම වෙනස් වීම නිසා ඒ කියන්නේ මේ පැත්තට අපි දැම්මා YD වැය කළ හැකි ආදායම මේ පැත්ත C. වැය කළ හැකි ආදායම වෙනස් වෙනකොට මෙයා වැඩි වෙනකොට අඩු වෙනකොට පරිභෝජන වක්‍රයේ දිගේ ලක්ෂය යනවා මේ 500 දී මෙයා 400යි 1000 දී මෙයා 800යි වගේ මේ ලක්ෂ වැය කළ හැකි ආදායම වැඩි වෙද්දී පරිභෝජන ලක්ෂය වක්‍රයේ දිගේ ඉහළ පහළ යනවා. හැබැයි වැය කළ හැකි ආදායම හැර අනෙක් සාධක මොනවද? ණය, ධනය, අපේක්ෂා ඒවා වෙනස් වුණොත් මේ වක්‍රය වමට හෝ දකුණට වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන අපි පස්සේ කතා කරමු. හරියටම මේ වගේ මිලින්දා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණොත් ඉල්ලුම් වක්‍රයේ දිගේ ලක්ෂය එහාට මෙහාට යනවා. මිල හැර අන්සාධක හින්දා වෙනස් වුණොත් වක්‍රය වමට දකුණට යනවා ඉල්ලුම් වක්‍රය. ඒ වගේම තමයි වැයකල මේ අක්ෂයේ තියෙන විචල්්‍ය වෙනස් වෙලා
පරිභෝජනය වෙනස් වුණොත් ලක්ෂය එහාට මෙහාට යනවා. මෙයා හැර ධනය, මිල මට්ටම්, අපේක්ෂා ඒවා හින්දා වෙනස් වුණොත් වක්‍ර විතන්වීමක් වෙන්නේ. මේ ගැන පස්සේ කතා කරනවා අලුකුවට හිතට ගන්න යන්න එපා. හොඳයි. මා හිතනවා අපේ විෂය නිර්දේශයේ තියෙන වැදගත්ම එක වැදගත් කොටස් ටිකක් අද සාකච්ඡා කිරීම කරා. ඉතින් අපි නැවත මුණ ගැහෙන තුරු අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් නැවතත් ප්‍රාර්ථනා කරමි.